සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද සුපින්බර අරුණෝදය ආරම්භක දේශනාව. අද ලෝක ළමා දිනයේ යෙදෙන දවස. ඒ වගේම ලෝක වැඩිහිටි දිනයත් යෙදෙන දවස. ඉතින් මේ දවසේ සුපින්බර අරුණෝදය ආරම්භක දේශනාවේදී මා කල්පනා කළා පින්වතුන්ලාගේ ජීවිතයට මේ දවස පටන් ගැනීම පිණිස උතුම් සිතුවිල්ලක්, උතුම් අදහසක් ඇති කර දෙන්න. පින්වතුනි, බොහෝ දෙනෙකුට තියෙන දුර්වලතාවය තමන්ට තමන් ගැන විශ්වාසයක් නැතිකම. බාල තරුණ මහලු හැමෝටම වගේ මේ දුර්වලතාවය තියෙනවා. තමන්ට තමන් ගැන විශ්වාසයක් නැහැ. මට හැදෙන්න පුළුවන්, මට දියුණු වෙන්න පුළුවන්, මට මේක කරන්න පුළුවන් කියලා විශ්වාසයක් නැහැ. මේ විශ්වාසය නැතුව ගත කරන ජීවිතේ හරි දුර්වල වෙනවා. ඒ ජීවිතේට කිසි දියුණුවක් නැහැ. ඒ හින්දා අද සුපින්බර අරුණෝදයේ ඔබ ඇති කරගන්න උතුම් පින්සිතුවිල්ල තමයි තමන් ගැන විශ්වාසයක් ඇති කර ගැනීම. මට දියුණු වෙන්න පුළුවන්, මට වැරදි හදාගන්න පුළුවන්, මට ඉස්සරහට යන්න පුළුවන් කියන විශ්වාසය. ඉතින් අද මේ ආරම්භක දේශනාව සඳහා විකාශන දායකත්වයන් එකතු කරන්නේ ලෙල්ලෝපිටිය දිප්පිටිගල අංක 123 දරණ නිවසේ පදිංචිව ඉඳලා 2021 ජූලි මාසයේ පළමුවෙනි දින, ඒ කිව්වේ මීට මාස 3කට පෙර මිය පරලෝ යන්ට යෙදුණු විල්බර්ට් දෙල් කඳුරේ ආරච්චි මහත්මයාට පින්පෙත් අනුමෝදනා කරන අදහසින් පින්වත් කේ.ආර්. නන්දනී කුසුමලතා බිරිඳ ඇතුළු දියණිය, පුතණුවන්, බෑණනුවන් සහ මුණුපුරා කියන ඒ පවුලේ පින්වතුන්ලා විසිනුයි මේ උතුම් දේශනාවට දායකත්වයෙන් දරනු ලබන්නේ. පින්වතුනි, අපගේ මහා කාරුණික ශාස්ත්‍රූන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ තුල මේන මෙහෙම දේශනා කළා. අත්තාහි අත්තනෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා. තමන්ගේ ජීවිතයට රැකවරණේ පරිබාහිර කොහොමද කෙනෙක් තමන්ට රැකවරණයක් බවට පත් වෙන්නේ? අත්තනාව සුදන්තේන, තමන් දක්ෂ වුණොත් තමාව দমনය කරගන්නට නාතං ලබති දුර්ලභං. ඒ කෙනාට තමයි මේ ජීවිතයට දුර්ලභ වූ රැකවරණයක්, ආරක්ෂාවක්, ශාන්තියක් හදාගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් තමන්ගේ රැකවරණය කවුද? තමන්. තමන්ට තමන්ව විශ්වාස නැත්තම් තමන්ට රැකවරණයක් තියෙයිද? තමන්ට රැකවරණේ නැතුව යනවා.
අපේ මහා කරුණික බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට මේන්න මේ විදිහටයි ජීවිතේ හදාගන්න වදාරේ. පින්වත් මහණෙනි, ඒක මේන්න මේ වගේ දෙයක්. හිතන්ට ගමකට හෝ පුංචි නගරයකට නුදුරින් විශාල සල්වනයක් තියෙනවා කියලා. හැබැයි ඒ සල්ගස් පිළිල වලින් වැහිලා තියෙන්නේ. ලස්සන සල්වනයක් තියෙනවා විශාලට හැදිච්චි. ඒ විශාල සල්වනයේට පිළිල බෝ වෙලා. ඔතනට එනවා මේ සල්වනේ යහපත කැමති, හිත කැමති, සල්වනේ ගොඩාක් ලස්සනට තියෙනවා දකින්න කැමති මිනිස්සෙක්. ඒ මිනිසයා මේ සල්වනේ තියෙන පිළිල දකිනවා. අර ගහෙත් පිළිල හැදිලා, අර ගහෙත් පිළිල හැදිලා, අර ගහේ පිළිල ටික වැඩිපුර වැවිලා. එයා හොඳට බලනවා. ඒ බලනකොට එයාට දකින්න ලැබෙනවා මේ සල්වනේ පුරාවට පිළිල රෝගේ බෝවීගෙන යනවා. එතකොට මේ මිනිස්සයා විශ්වාසයක් ඇති කරගත්ත කියනවා මේ සල්වනේ ප්‍රකෘතිමත් තත්ත්වයට පත් කරන්න පුළුවන්. මේ පිළිල ලෙඩේ සුවපත් කරන්න පුළුවන්. ඒ මිනිස්සයා මොකද කළේ? අර පිළිල තියෙන තැන් හොඳට බල සම්පූර්ණයෙන්ම සල්වනේ පිරිසුදු කළා. පිළිල තියෙන අතු කපලා අයින් කරා. පිළිල හැදෙයි කියලා චුට්ටක් හරි තියෙන තැන් තියෙනවා නම් ඒ ඔක්කොම ටික සුද්ධ කළා. සුද්ධ කරලා අර පිළිල සමීපෙටවත් නැති වෙන්න සම්පූර්ණයෙන්ම සල්වනෙන් අතු ගාලා බැහැරම කළා. ඊට පස්සේ මුලින්ම දකින්න ලැබුණා කියනවා නිකන් අර සල්වනේ නිකන් තුවාල වෙලා අතු කැඩිලා ගිහිල්ලා ඇතැම් අතු අඩු වෙලා නිකන් සල්වනේ ටික දවසක් අවලස්සනයි වගේ තමයි. ඇයි හේතුව? සමහර පිළිල තිබ්බ මහා අතු පවා කපලා අයින් කරන්න සිද්ධ වුණානේ. දැන් ඉතින් සල්වනේ චුට්ටක් කැත වෙලා වගේ. නමුත් ඔන්න කාලයක් එනවා. පිළිල නැති සල්ගස් සරුවට හැදෙනවා. ඒ සරුවට හැදිච්චි ගස්වල බොහොම සරුවට මල් හට ගන්නවා. කාලයකට පස්සේ දකින්න ලැබුණා කියනවා හරිම ලස්සන සල්වනයක්. සල් මලින් පිරීලා සුවසේ සිටින සල්ගස්. බුදුරජාණන් වහන්සේ වදාළ ජීවිතෙත් මෙන්න මේ වගේ. මේ ජීවිතය කියන එකත් පින්වතුනි මේ වගේ එකක්. අපේ ජීවිත ඇතුලේ තියෙනවා පිළිල බැහැර කළ යුතු දේවල්. බැහැර කළ යුතු පිළිලේ අපි ලං කරගත්තොත් ඒ පිළිලේ නිසා මේ ජීවිතේ අවලස්සන වෙනවා, අසුන්දර වෙනවා. හැබැයි ඒ පිළිලේ අමාරුවෙන් හරි කපලා අයින් කරොත් කපා අයින් කරාට පස්සේ එතන බබලනවා. ඒ නිසා මේ කියපු කාරණේ හොඳට තේරුම් ගන්න ඕන අපි. අපේ මහා කාරුණික ශාස්ත්‍රඥ වහන්සේ මුළු ජීවිතේම ජයගත්ත මුනිදුන් අනුකම්පාවෙන් මේ ධර්මයේ වදාළේ. තමන්ගේ ජීවිතේ තියෙන පිළිල කොටස් අයින් කරලා බැහැර කරන්ට ඔබට රැකවරණයක් තියෙනවා. ගොඩාක් දිනකුගේ ජීවිත බලපුවම පේනවා පින්වතුනි පිළිල වගේ අනවශ්‍ය දේවල් තමයි වැඩිපුර ජීවිතේට ලං කරගෙන ඉන්නේ. දැන් ඔබ බලන්න අපේ නිවසක උනත් ගෙදර නැද්ද කුණු බාස්කට් එකට දාන දේවල් කියලා කොටසකුත් හොඳට අල්මාරියේ දාලා පරිස්සම් කරනවා කියලා දේවල් කොටසකුත් නැද්ද? කොටසක් තියෙනවා නිවසේ ඒවා කුණු බාස්කට් එකට සුදුසු. තව කොටසක් තියෙනවා අපි අල්මාරියේ දාලා පිළිවෙලට තියාගන්න. දැන් අපි හිතමු ඉගෙන ගන්න වයසේ දූල පුතාලා. ඒ අයගේ කාමරවල මේ සටහන් කරලා බැහැර කරන කල කියලා කොටසක් තියෙනවා. ඒ සටහන් බැහැර කරනවා, විසික් කරනවා, ඉරලා දානවා, උණ්ඩි කරලා දානවා. හැබැයි ලස්සනට පිළිවෙලට තියාගන්න කොටසකුත් තියෙනවා. එහෙනම් අපේ ජීවිතවල සාමාන්‍ය ප්‍රායෝගිකව තියෙන එකක් බැහැර කළ යුතු දේවල් සහ
මනාකොට ඒක රාශී කරගත යුතු දේවල් කියන කාරණේ. ඕක ගොඩාක් දෙනකොට බාහිරයට තිබ්බට ජීවිතයේ අභ්‍යන්තරයේ එහෙම එකක් නැහැ. මං මගේ ජීවිතය තුළ වටිනාකොට ආරක්ෂා කරගත යුත්තේ මොනවද? මම මගේ ජීවිතින් ඇදලා අරගෙන කුණු බකට් එකට දැමිය යුත්තේ මොනවද? ඒක ගොඩාක් දෙනකොට අවබෝධයක් නැති එකක්. පුංචි අයට වේවා, තරුණ අයට වේවා, වැඩිහිටියන්ට වේවා. ඇතැම්මු ඉන්නවා තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම අසරණ කරගෙන අර කුණු බාස්කට් එකට දාන්න සුදුසු ගණයේ දේවල් ලං කර ගැනීම නිසා. එනිසා ඔබ මේක හොඳට තේරුම් ගන්න. තමන්ගේ ජීවිතේ දියුණුව පිණිස පවතින දේවල් විතරක් ලං කර ගන්න. දියුණුව පිණිස පවතින හිතුවිලි, දියුණුව පිණිස පවතින කටයුතු, දියුණුව පිණිස පවතින පුද්ගලයෝ, දියුණුව පිණිස පවතින මාධ්‍ය, මේවා විතරක් ලං කරගන්න. තමන්ගේ පරිහානිය පිණිස පවතින දේවල් එකෙන් එක අඳුනගෙන බැහැර කරන්නට මේක එකිනෙකාට වෙනස්. ඔබ නොයෙක් සමාජ තරාතිරම් වල ඉන්න පුළුවන්. ඔබ නොයෙක් පිරිස් ඇසුරු කරනවා වෙන්න පුළුවන්. ඔබ කරන රැකී ආරක්ෂා වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මේකට පොදුවේ දෙයක් කියන්න බෑ. ඔබ තමයි අඳුනාගත යුත්තේ. ඔබ අඳුන ගන්නට මට දියුණුව පිණිස පවතින්නේ මොනවද? කවුරු ඇසුරු කරද්ද? මම පිරිහෙන්නේ මොන වගේ අය ඇසුරු කරොත්ද? මොන වගේ දේවල් කළොත්ද? ඒක අඳුන ගන්න ඕන. අඳුනගෙන අපි හරියට අර සල්වනේ පිළිල ටික කපනවා වගේ අපේ ජීවිතෙන් වැඩකට නැති ඒවා බැහැර කරන්න පටන් ගන්න ඕන. වැඩකට නැති ඒවා ටික ටික බැහැර කරගන්නකොට වටිනා දේවල් ටික මේ ජීවිතේ ඉතුරු වෙනවා. සමහර වෙලාවට අර අපේ පරිහානිය පිණිස පවතින ඒවා බැහැර කරනකොට අමාරුයි වගේ දැනේ. නිකන් මොකද්ද ලොකු එකක් අඩු වුණා වගේ දැනේ. ඒකයි මම කිව්වේ අර සල්වනේ පිළිල කැපුවාට පස්සේ ටික කාලයක් තියෙනවා නිකන් සල්වනේ අතු කපලා දාලා යන් අවලස්සනකට වගේ පේන. හැබැයි ඒ ඊටාම ටික කාලයයි. ඊටාම ටික කාලයයි. ඉක්මනින්ම මේ සල්වනේ හොඳට වැඩෙනවා. වැටුණාට පස්සේ හරිම ලස්සනයි. ඔය වගේ ජීවිතේ අඩුපාඩු හදාගන්න යනකොට පොඩ්ඩක් Tamanටම රිදෙයි. හැබැයි කොච්චර රිදුනත් අදිෂ්ඨානයකින් යුක්තව අඩුපාඩු හදාගත්තේ නැත්නම් මේ ජීවිතේ අපිරිසුදු වෙන එක පින්වතුනේ නවත්තන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබ හිතන්න ගෙයක් දොරක් අතුපතු ගාන්නේ නැතුව තිබුණොත් ඒ අතුපතු ගාන්නේ නැතුව තිබුණු නිවස අපිරිසුදු වෙද්දී මැස්සෝ එනවා. මැස්සෝ ඇවිල්ලා හැම තැනම මැස්සෝ කරදරේ. මැස්සෝ කරදරේ එන්න හේතුව මොකද්ද? පිරිසිදුවකට තබා නොගැනීම. අපි හිතමු යම් දරුවෙක් හොඳ පිළිවෙලකට ඔළුව හොදලා නාලා කරලා ඉන්නේ. උකුණු ප්‍රශ්න එනවා. මේ උකුණු ප්‍රශ්නේ එන්න හේතුව මොකද්ද? එයා පිළිවෙලකට ඔළුව හොදලා නාලා කරලා පිරිසිදුව ඉන්නේ නැති එක. හැබැයි එයා ඒ දේවල් ලස්සනට කළොත් ඒ ප්‍රශ්න මොකොත් වෙන්නේ නැහැ. ඕන් ඔය වගේ තමන්ගේ ජීවිතයේ තියෙන අඩුපාඩු තමන් විසින්ම උත්සාහයෙන් හදාගත යුතුයි. ඒ සඳහා ගොඩාක් උපකාරී වෙන දේ තමයි තමන්ට තමන් ගැන තියෙන විශ්වාසය. මට මේක කරන්න පුළුවනි. මට මගේ අඩුපාඩු හදාගන්න පුළුවනි. අඩුපාඩු හදාගෙන මට හොඳ කෙනෙක් වෙන්න පුළුවනි කියන විශ්වාසය. ඒක ඉගෙන ගන්න වයසේ දරුවෙකුට ඇති කරගන්න පුළුවන්. මට මේ තියෙන අදක්ෂතා මට හදාගන්න පුළුවන්. මට දක්ෂයෙක් බවට පත් වෙන්න පුළුවන්. මම මහන්සි වෙන්න ඕන. අපි හිතමු රැකියා ක්ෂේත්‍රයේ ඉන්න කෙනෙකුට එයාට හිතුවිල්ලක් ඇති කරගන්න පුළුවන්. මට මේ තැන්වල යම් දුර්වලතා තියෙනවා තමයි. හැබැයි මට හදාගන්න පුළුවන්. මං හැදෙනවා. ධර්මයේ හැසිරෙන්න කැමති කෙනෙකුට
එයාට හිතක් ඇති කරගන්න පුළුවන්. මට මේ වගේ අඩුපාඩු තියෙනවා මගේ ජීවිතේ. කයින් වෙන වැරදි තියෙනවා, වචනෙන් වෙන වැරදි තියෙනවා, සිතින් වෙන වැරදි තියෙනවා, නොයෙක් අකුසල් තියෙනවා. මම මේවා එකින් එක හදා ගන්න ඕන. ඒ හදාගන්නේ කොහොම කෙනෙක්ද? තමන්ගේ යහපත කැමති, දියුණුව කැමති, හිතසුව කැමති කෙනෙක්. හදාගන්න පටන් ගන්නවා. හදාගන්න පටන් ගන්නකොට ඒ කෙනාගේ ජීවිතේ තමන්ගේ උත්සාහය නිසාම දියුණු වෙනවා. තමන්ගේ උත්සාහය නිසාමයි දියුණු වෙන්නේ. බුදුරජාණන් වහන්සේ වේවා, මහා සංඝරත්නය වේවා, අනිකුත් යහපත පිණිස මාර්ගෝපදේශ ලබා දෙන අය වේවා. ඒ හැමෝම කරන්නේ උපදෙස් දීම පමණයි. කාටවත් බෑ තව කෙනෙක්ව පිරිසුදු කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත්තනාව කතම් පාපං. තමන් ලාමක දේවල් කර කරා වාසය කරනවා නම් අත්තනා සංකිලිස්සති. තමන්මයි ලාමක බවට පත් වෙන්නේ. අත්තනා අකතම් පාපං. හැබැයි තමුන් ලාමක දේවල් කරන්නේ නැත්තම්, තමුන් කරන්නේ උසස් දේවල් නම් අත්තනාව විසුජ්ජති. තමන්මයි ඒ තුලින් පිරිසුදු වෙන්නේ. සුද්ධි අසුද්ධි පච්චත්තං. පිරිසිදු වීම කියන කාරණේ හෝ අපිරිසිදු වීම කියන කාරණේ තමන්ට අයිති දෙයක්. නාඤ්ඤ මඤ්ඤං විසෝදේ. තවත් කෙනෙකුට තවත් කෙනෙක්ව පිරිසිදු කරන්න පුළුවන් කමක් නැහැ. එහෙමයි භාග්‍යතුන් වහන්සේ වදාළේ. ඒක තමයි සත්‍යය. පරිබාහිර කෙනෙක් ඇවිදින්නලා අපේ ජීවිතය පිරිසිදු කරලා දෙන්නේ. අපිමයි හිතට හරි ගන්න ඕනේ. අපිමයි විශ්වාසයක් ඇති කරගන්න ඕනේ. අපි හොඳට හිතට අරගෙන අපි විශ්වාසයක් ඇති කරගත්තොත් අපිට පුළුවන් අපිව පිරිසිදු කරගන්න. ඒ උදෙසා වමනා කරන මාර්ගෝපදේශය විශේෂයෙන් මේ කාලේ ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමකගේ සද්ධර්මයේ තියෙන ඒ සද්ධර්මයේ ඊටාම පිරිසිදුව කල්යාණ මිත්‍රයන් වහන්සේලා කතා කරන කාලෙක අපිට හොඳට පුළුවන් හදාගන්න. හදා ගැනීම පිණිස අවශ්‍ය කරන්නේ මොකද්ද? තමන්ගේ උනන්දුව. තමන්ව විශ්වාස කිරීම. මට මේ දේ කරන්න පුළුවන් කියන විශ්වාසය. ඒ විශ්වාසය කියන එක තේරෙන්න මම ඔබට තව සිද්ධියක් කියන්නම්. එක ගෝල්ෆ් උගන්වන ගුරුවරයෙක් ළඟට පුරුදු වෙන්න ශිෂ්‍යෙක් ආවා. ඒ ශිෂ්‍යයාට උවමනා වුණා මේ ගෝල්ෆ් ක්‍රීඩාව පුරුදු වෙන්න. ගෝල්ෆ් ක්‍රීඩාව කියන එක මං හිතන්නේ බොහෝ දෙනෙක් දන්නවා. ඒ ගෝල්ෆ් ක්‍රීඩාව කරන්න ගෝල්ෆ් පිත්ත සහ ගෝල්ෆ් බෝලය තියෙනවා. ඒ ක්‍රීඩාවේදී කරන්නේ ගෝල්ෆ් පිත්ත පාවිච්චි කරලා අර බෝලේ දුර තියෙන වලකට හරියටම ඉලක්කයට යොමු කරනවා. ඉතින් මේක බොහෝම ඉවසීමකින් පරිස්සමින් කරන්න ඕන එකක්. දැන් අර ශිෂ්‍යයාට තිබුණ ආසාවක්. මම මේක පුහුණු වෙන්න ඕන. මමත් ගෝල්ෆ් ක්‍රීඩාවේ දක්ෂයෙක් වෙන්න ඕන කියලා. ගුරුතුමා ගාවට ආවා. ගුරුවරයා මෙයාට දුන්නා ගෝල්ෆ් පිත්ත. ඊළඟට දුන්නා බෝලේ. ඊට පස්සේ පෙන්නවා එයාට යන්න ඕන ඉලක්කය. ඒ කිව්වේ එයාගේ බෝලය එයා දැමිය යුතු වල පෙන්නවා. ආන් අර කොඩියක් පේනවා නේද උඹට? ඒ කොඩිය ළඟට මේ බෝලේ වැටෙන විදිහට පහර ගහපන් කියලා. දැන් මේ ගෝලයාට හරි සතුටුයි ශිෂ්‍යයාට. ගෝල්ෆ් පිත්ත ගත්තා. අරගෙන ගැහුවා. ගැහුවාට තමන් හිතන පැත්තට නෙවෙයි බෝලේ යන්නේ. ඉලක්කේ කොහේවත් බෝලේ වැටෙන්නේ කොහේවත්. මේ අවස්ථා ගණනාවක් උත්සාහ කළා. කොච්චර උත්සාහ කළත් මෙයාට බැරි වුණා කියනවා. අර බෝලේ හරිම ඉලක්කයට දාගන්න. අවසානයේ මෙයා මේක කරගන්න බෑ කියලා තමන්ගේ විශ්වාසය අතහැරියා. ගෝල්ෆ් පිත්ත පොළවේ ගැහුවා. පොළවේ ගහලා එහෙම ඉඳගත්තා. මේක නම් මට කරන්න පුළුවන් එකක් නෙවෙයි. මට ඕනේ නෑ මේ ක්‍රීඩාව.
එයා තමන් ගැන තියෙන විශ්වාසය අත්හැරියා. එයා පැමිණියේ යම් විශ්වාසයකින් මම මේ ක්‍රීඩාවේ දක්ෂයෙක් වෙන්න ඕන කියලා. හැබැයි කරන්න මහන්සි ගන්නකොට ඇතිවෙච්චි වෙහෙස එයාව තමන්ගේ විශ්වාසයෙන් බැහැර කරලා දෙන්නා. තමන්ට තමන් ගැන තිබුණු විශ්වාසය, අභිමානය නැතුව ගියා. පොළොවේ ගැහුව ගොල්ෆ් පිත්ත. බිම වාඩි වෙලා ඉන්නකොට ගුරුතුමා ළඟට එනවා. ගුරුතුමාට කිසි කලබලයක් නෑ. ගුරුතුමා කිව්වා නෑ. උඹ කලබල වෙන්න එපා. පොඩ්ඩයි වැරදුනේ උඹට. ගොඩාක් වැරදුන්නේ. මිලිමීටර් දශම ගාණක් වැරදුනා කියලා හිතාගනින් කිව්වා. එතකොට මේ ගෝලයා ගුරුතුමා දිහා රවලා ගුරුතුමාට සැරට කිව්වා. ඔබ පුදුම කතාවක් නේ කියන්නේ. මගේ ඇස් පනා පිටම මට හොඳටම වැරදුනා. ඉලක්කේ කොහේවත් තියෙද්දී මගේ බෝලේ යන්නේ කොහේවත් අඩි ගණන් මීටර් ගණන් වැරදි. ඔබ කියනවා මිලිමීටර් දශමයයි උඹට වැරදුනේ කියලා. එතකොට ගුරුතුමා කිව්වා නෑ උඹ ගැන විශ්වාසය ඇති කරගනින්. උඹ හදාගන්න ඕන දශමයක්. උඹ ගැන විශ්වාසයෙන් ඒ දශමේ හදාගත්තොත් උඹට පුළුවන් ඉලක්කෙටම බෝලේ දාන්න. උඹ ගොල්ෆ් පිත්ත පාවිච්චි කරන කෝණය දශමයකින් වෙනස් කරා නම් පුතේ උඹට පුළුවන් උඹේ ඉලක්කේ කරා යන්න. ඔන්න ගුරුතුමා උපදේශය දුන්නා. එතකොට මෙයා ගැන ඇති කරගත්ත විශ්වාසයක්. ඔව් මට පුළුවන්. මට මේක කරන්න පුළුවන්. මං මගේ දුර්වලතා ටික හදා ගන්න ඕන. මේ දශමේ මං කොහොම හරි සකස් කර ගන්න ඕන. ඕන ඊට පස්සේ යාට ඇති වුණා ඉවසීම. ඉවසීමෙන් යුක්තව මේ දුර තියෙන වලත් එක්ක සසඳලා තමන්ගේ කෝණේ හදා ගන්නට එයා ටික ටික දක්ෂ වුණා. මේ වෙද්දී ඔහු අතිශයින් දක්ෂ ගෝල්ෆ් ක්‍රීඩකෙක්. හැබැයි ඔහුට එදා යන්න හම්බ වෙන්නේ නැහැ මේ දක්ෂතාවයට. මේ මුල් අවස්ථාවේදීම විශ්වාසය කඩාගෙන ඇද වැටුණා නම් ගුරුතුමා තමයි ඔහුට විශ්වාසය දුන්නේ. ඒ නිසා පින්වතුනි ඔබ හැමදෙනාම ඇති කරගත යුතුම දෙයක් තමන්ට මේ ජීවිතේ ජය ගන්න පුළුවන් කියන විශ්වාසය. ඒ නිසා මේ සුපින්බර හිමිදිරියේම ඒ විශ්වාසය ඇති කරගන්න තමන්ට මේක කරන්න පුළුවන්. කඩා වැටෙන්න එපා. ජීවිතේට පැමිණෙන්න පුළුවන් නොඑක් විදිහේ අභියෝග. ඒ අභියෝග ඉස්සරහා අනපේක්ෂිත විදිහේ සිදුවීම් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. බිඳ වැටීම් සිද්ධ වෙන්න පුළුවන්. ඒ බිඳ වැටීමම ආශිර්වාදයක් කරගන්න. ඒ බිඳ වැටීම තුලින්ම යලිත් නැගිටින්න කවදාවත් තමන් ගැන තියෙන විශ්වාසය අත්හරින්න එපා. ඒකට ආදර්ශයට ගත යුතුයි අපි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. අපි සරණ ගියපු අපේ බුදුරජාණන් වහන්සේ මහා බෝධිසත්වයෝ කාලේ උයන්සිරි නැරඹීම පිණිස රතාචාර්ය අමාත්‍යවරයාත් එක්ක රතේ නැගිලා උයනට යනවා. යමින් ඉඳී මේ ජීවිතය ගැන දැක ගන්නට ලැබුණා. අපේ මහා බෝධිසත්වයන් වහන්සේට මහලු වෙච්ච කෙනෙක්, ලෙඩ වෙච්ච කෙනෙක්, මිය පරලෝ ගියපු කෙනෙක්. අපි මේ වාසා තිබෙනවා. එතකොට අපි බෝසතාණන් වහන්සේ දැනගත්තා මේ ජීවිතය තුල තියෙනවා අපි කවුරුත් බේරෙන්නේ නැති හරි සෝචනීය පැතිකඩක්. ඒ සෝචනීය පැතිකඩ තමයි තරුණකම වයසට යෑමෙන් අහිමි වීම. නිරෝගීකම ලෙඩ දුක් ඉදිරියේ අහිමි වීම. මේ ජීවිතය මරණය අභිමුඛේ නැත්තටම නැතිවීම. මේක අපි හැමදිනාට උරුම එකක් කියලා එදා අපේ බෝසතාණන් වහන්සේට තේරුණා. එතකොට බෝසතාණන් වහන්සේ
විශ්වාසයක් ඇති කරගන්නවා තමන් වහන්සේ ගැන. මේකට විසඳුමක් මට හොයාගන්න පුළුවන්. මං මේ විසඳුම කරා යන්න ඕන. බලවත් විශ්වාසයක්, බලවත් අධිෂ්ඨානයක් තමන් වහන්සේ ගැන ඇති කරගත්තා. ඇති කරගෙන මහ බෝධිසත්වයෝ ඇසලපුර පසළොස්වක පුන් පොහෝ දිනේනි මහා බිනික්මන් කළේ. අබිනිෂ්ක්‍රමණය කරනකොට බෝසතාණන් වහන්සේ ඉදිරියේ මහ ආලෝකයක් විහිදුවාගෙන සුවිශාල ශරීරයක් මවාගෙන මාරයා පෙනී හිටියා. මාරයා පෙනී ඉඳලා කියනවා සිද්ධාර්ථ ඔය ගමන යන්න එපා. ඔය ගමන කිසි අර්ථයක් නැති ගමනක්. ඔබේ ඔය ඉලක්කය ප්‍රයෝජනවත් නැති ඉලක්කයක්. අද ඉඳලා හරියටම දවස් 7ක් යන තැන ඔබට සක්විති රාජ්‍යය පිණිස චක්‍රරත්නය පහළ වෙනවා. ඔබ සක්විති රජෙක් වෙනවා. සිව් මහා දිවයිනටම අධිපතිය බවට ඔබ පත් වෙනවා. එතකොට සිද්ධාර්ථය සක්විති රජෙක් විදිහට ඔබ මේ ලෝකයට සෙත සදන්ට. ඔබ ඔය ජරා මරණ ආදියට විසඳුම් හොයාගෙන යනවා කියන එක නිෂ්ඵල දෙයක්. එහෙම කිව්වා. එහෙම කියනකොට අපේ බෝසතාණන් වහන්සේට කොච්චර විශ්වාසයක් තිබුණාද කියන්නේ Taman යන ගමන ගැන. මාරයාට කියනවා මාරය සක්විති රාජ්‍යකින් මට ඇති පළක් නැත. මං යන්නේ මගේ ගමන. මගේ ගමන මා නවත්තන්නේ. අපේ මහබෝසතාණන් වහන්සේ තමන් වහන්සේගේ ගමන නොනවත්වා ආපසු සිතුවිල්ලකින්වත් නොහැරී දිගටම වැඩම කළා. ඒ විශ්වාසයෙන් වැඩම කරපු ගමන තමයි පින්වතුනි අවසානයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වෙලා කෙලවර වුණේ. විශ්වාසය. ඒ නිසා තමන් ගැන තියෙන විශ්වාසය නම් කවදාවත් දුර්වල කරගන්න එපා. ඔබ ගැන තබන විශ්වාසය දුර්වල වුණොත් පින්වතුනි හරියට රුවල අහිමි වෙච්ච නැවක් වගේ. රුවල අහිමි වුණොත් නැවට ඒ නැවට කිසි දිශාවක් නැහැ. රැලි වලට ඕන පැත්තට ඒ නෞකාවට නටන්න සිද්ධ වෙනවා. ඒ වගේ මේ සමාජයේ ඕන කෙනෙකුට නටවන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙයි. ඔබට ඔබ ගැන විශ්වාසයක් නැත්තම්. මේ සමාජයේ ඕන මාධ්‍යයකට ඔබව නටවන්න පුළුවන් වෙයි. ඔබට ඔබ ගැන විශ්වාසයක් නැත්තම්. මේ සමාජයේ ඕන කෙනෙකුගේ වචනයකින් ඔබව කඩාවට්ටන්න පුළුවන් වෙයි. ඔබට විශ්වාසයක් නැත්තම්. ඒ නිසා මේ බණපදේ අහන්නේ තරුණ වයසේ අය වෙන්න පුළුවන්. ඉගෙන ගන්න වයසේ දූලා පුතාලා වෙන්න පුළුවන්. වයෝවෘද්ධ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ගැන විශ්වාසයක් ඇති කරගන්න. ඒ විශ්වාසයට පුළුවන් මේ ලෝකේ ජය ගන්න. ඒ විශ්වාසයට පුළුවන් අපේ ඉලක්කය කරා අපිව අරගෙන යන්න. ඒ ඉලක්කයට ගියාට පස්සේ අපි මේ ලෝකේ බබලන කෙනෙක් බවට පත් වේවි. යහපත තුල බබලන කෙනෙක්. අපි අපේ ජීවිත කතාව සකස් කරගත යුත්තේ යහපත තුල බබලන කෙනෙක් විදිහටනේ. ඒ යහපත තුල බැබලීමක් ඇති කර ගන්න නම් අපිට තියෙන ඕනිම විශ්වාසය. විශ්වාසය කියන එක නැත්තම් අපිට දියුණුවක් නැහැ. එක තරුණෙක් මේ බුද්ධ ශාසනය පැවිදි වුණා. ඒ තරුණයා පැවිද්දටපත් උනේ ලොකු ආසාවකින්. මම මේ බුද්ධ ශාසනය තුල ලබන්න තියෙන උතුම් ඵලය වෙන අරහත්ත්වයේ සාක්ෂාත් කරන්නට ඕන. එහෙම හිතාගෙන තමයි මහාන වුනේ. මහාන වෙලා දැන් මේ භික්ෂුව වීරිය කරනවා කොයිතරම් උත්සාහ කළත් ඒ භික්ෂුව බලාපොරොත්තු වෙන වේගෙට මෙයාට අවබෝධ වෙන්නේ නැහැ. ඒ භික්ෂුන් වහන්සේ බලාපොරොත්තු වුණා මම මේ කාලේ වෙනකොට මේ විදිහට දියුණු වෙනවා. මම මෙච්චර කාලෙකින් සමාධියක් ඇති කරගන්නවා. මම මෙච්චර කාලෙකින් මේ මාර්ගඵලේ සාක්ෂාත් කරනවා. එහෙම හිතුවා. හිතුවාට දියුණු වෙන්නේ නැහැ. දැන් සාමාන්‍යයෙන් ඔබේ ජීවිත කතාවෙත් ඔහොම නැද්ද?
ඔබ එක එක කඩයිම් සම්බන්ධයෙන් කලින් පූර්ව සූදානම් හිතේ ඇති කරගන්නවා. මම මෙහෙම කරනවා, මම මෙහෙම කරනවා, මේ කාලෙට මම මෙහෙම කරනවා, මේ කාලෙ වෙනකොට මම මේ විදිහේ ගයක් හදනවා, මම මේ වයස වෙනකොට වාහනයක් ගන්නවා. අපි හිතමු ඔබ හිතුවා කියලා. හිතපු තැනට හිතපු වේගෙන් ඔබට එන්න බැරුව යනවා. එතකොට ඉක්මනටම වෙන දේ මොකද්ද අපිට? අපි ගැනම තියෙන විශ්වාසය, අපි ගැනම තියෙන අභිමානය හරි ඉක්මනට අපි අත්හැරලා දානවා. දුර්වල වෙනවා. මට බෑ කියන තැනට වැටෙනවා. සමහර වෙලාවට මේ බණපදේ අහන මොහොතේ ඔබ ඉන්නව ඇත්තෙත් එහෙම තැනක. අපි අරුණෝදයකට කියනවා අද නම් ලස්සන අරුණෝදය කියලා. දවස ආරම්භ වෙනකොටත් අපි කියනවා අද ලස්සන දවසක් කියලා. නමුත් ඔබ ඉන්නවා නම් ඔන්න ඔය හිතුවිල්ලේ. මට නම් මොකක් කර කියා ගන්න බෑ. මං දුර්වලෙක්. අපිට දියුණුවක් නෑ. එහෙම හිතුවිල්ලක ඔබ ඉන්නවා නම් ඔබේ අරුණෝදේ ලස්සනයිද? ඔබේ දවස ලස්සනයිද? ඔබේ ජීවිතේ ලස්සනයිද? ඒ නිසා ජීවිතේ ලස්සන කරගන්න, දවස සුන්දර කරගන්න මේ හිතුවිල්ල ඇති කරගන්න. තමන් ගැන විශ්වාස කිරීම. අර භික්ෂුන් වහන්සේ අත්හැරිය ඔක්කොම ටික. අතහැරලා කල්පනා කළා මට මේ ධර්මයේ හැසිරෙන්න මහන්සි ගත්තා කියලා මට ඉහළ දියුණුවක් කරා යන්න බෑ වගේ. මං ඔහේ අතපතු ගාගෙන ඉන්නවා. මට ඊට වඩා දෙයක් කරන්න බෑ. ඔක්කොම අත්හැරියා. දැන් තමන්ම තීරණය කළා තමන් බැරි කෙනෙක් කියලා. තමන්ම අදහසකට ඇවිල්ලා මං දුර්වලෙක්. මට මුකුත් කර කියා ගන්න බෑ. තමන්ම වැටිලා. මේ භික්ෂුව එන්න දුර්වරණ වුණා. එන්න වැහැරිලා ගියා. ඒ හිතේ කිසි සතුටක් නැහැනේ. එතකොට අනිත් භික්ෂුන් වහන්සේලා කතා කරා. ඇයි ආයස්මතුනි ඔහොම? ඔබ දුර්වල වෙලා. ඔබ මානසිකව ඇද වැටිලා. මොකක් නිසාද මේ? කිව්වා ස්වාමීනි මම කල්පනා කළේ මම ගොඩාක් වීරිය කළා. ඒ වුණාට මට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් කමක් නැහැ. මට තේරෙන විදිහට මම නම් මේ බුද්ධ ශාසනය තුල බැරියෙක්. ඒ නිසා මම ඔක්කොම අත්හැරියා කිව්වා. එතකොට අර භික්ෂුන් වහන්සේලා කිව්වා ආශ්මතුනි ඔබ කොහොමද ඔබ ගැන කියන්නේ ඔබ බැරියෙක් කියලා? ඔබට එහෙම ඥානයක් තියෙනවද? ඔය හිතුවිල්ල නම් හරියන එකක් නෙවෙයි. යමු අපි ශාස්ත්‍රුන් වහන්සේ ළඟට කියලා අර භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුව එකතු කරගෙන ගියා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ළඟට. බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුවගෙන් අහනවා එයා භික්ෂුව ඔබම තීරණය කළාද ඔබ බැරියෙක් කියලා? ඔබම අත්හැරියාද ඔක්කොම? එතකොට මේ භික්ෂුව කියනවා අනේ හිමයි ස්වාමීනි. මට මං ගැන තියෙන විශ්වාසය නැතුව ගියා. බුදුරජාණන් වහන්සේ වදාළා පින්වත් භික්ෂුව ඔබ ඇයි මේ ස්වාක්කාත ශාසනයේ ශාස්ත්‍රූන් වහන්සේ මුණ ගැහිලා ඉද්දි මේ ශ්‍රාවක සංඝයා දකින්න ලැබෙද්දී බණපද රැවුදෙද්දී ඇයි ඔබ මේ විශ්වාසය නැති කරගත්තේ? ඈත අතීතයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නැති කාලෙකත් ඔබ ඔබේ විශ්වාසය නිසා ඔබේ වීරිය නිසා ඔබ බැරියෙක් බවට පත් නොවීම නිසා රුදුරු කාන්තාරයක මේ වතුර පොදක් නැති කාන්තාර මාර්ගයක අසරණ වෙච්ච මිනිසුන්ව සුවපත් කළානේ කිව්වා. එතකොට මේ භික්ෂුවට අමුතු ප්‍රබෝධයක් ඇති වුණා. ඒ භික්ෂුව ඔළුව උස්සලා අහනවා ස්වාමීනි මං මා ගැන තිබූ විශ්වාසයෙන් මහා ජනකායකට සෙත සැලසුවේ කොහොමද? බුදුරජාණන් වහන්සේ විදාවේදී වදාලා භික්ෂුව ඈත අතීතයේ මහබෝසතාණන් වහන්සේ එක්තරා ගැල් කණ්ඩායමක නායකයා බවට පත් වෙලා හිටියා. ඒ ගැල් කණ්ඩායම කරන්නේ ගැල්වල බඩු පටවාගෙන ගිහිල්ලා
දුර ඈත රටවල් වල වෙළඳාම් කරනවා. ඒ වෙළඳාම් පිණිස මේ කරත්ත වලින් යන ගමන සමහර වෙලාවට බොහොම දීර්ඝ ගමනක්. ඒ දීර්ඝ ගමනේ කාන්තාර පවා හමු වෙනවා. ඉතින් එක ගමනක් කොහොම යනකොට මේ නිරුදක කාන්තාරයක් මැදින් යන්න සිද්ධ වුණා. නිරුදක කියලා කියන්නේ වතුර පොදක්වත් නැති කියන අදහස. වතුර පොදක්වත් නැති සම්පූර්ණයෙන්ම වියලී ගියපු වැලි කතරක් මැදින් මේ ගැල් පිරිසට යන්න සිද්ධ වුණා. මෙහෙම යනකොට අතර මගදී අරගෙන ගියපු වතුර අවසන් වුණා. ඒ අවසන් වෙනකොට මිනිස්සු ඔක්කොම කඩාගෙන වැටුණා. අයියෝ දැන් අපි ඉවරයි කියලා. බොහෝ දිනින්ගේ මේ ජීවිතවල තියෙන ස්වභාවය තමයි ඉක්මනට ඇදගෙන වැටෙන එක. එතකොට බලන්න මේක ඈත අතීතෙත් එහෙමයි නේද? ඈත අතීතෙකත් මිනිස්සු ඉක්මනින් වැටුණා. වර්තමානෙත් බොහෝ දිනෙක ඉක්මනින් වැටෙනවා. අනාගතෙත් බොහෝ දිනෙක ඉක්මනින් වැටේවි. බොහෝ දිනෙකුගේ ස්වභාවය තමයි ඉක්මනින් තමන් ගැන තියෙන විශ්වාසය නැති කරගන්න එක. අපිත් ඒ ගොඩටම වැටෙන්න ඕනද? ඒක තමා විසින් හිතිය යුතු කාරණාවක්. එතකොට මෙතන හිටියානේ මහා බෝධිසත්වයෝ. බෝසතන් වහන්සේ වැටුන්නේ. බෝසතන් වහන්සේ කල්පනා කළා නිරුද්ධක කාන්තාරයක් වුණත් මෙතනත් අපිට බේරෙන්න පොටක් තියෙන්න පුළුවන්. බෝසතන් වහන්සේ හොඳට වටපිට බලනවා. බලද්දී පේනවා එක තැනකින් ඊතන ගහක් මතුවෙලා තියෙනවා. බෝසතන් වහන්සේ බැලුවා මෙතන ඊතන ගහක් හටගන්න නම් මේ ශාකයට වැඩෙන්න පොඩ්ඩක් හරි වතුර ලැබෙන්න ඕන. එහෙනම් අනිවාර්යෙන් මෙතන යට වතුර ඇති. බෝසතන් වහන්සේ තමන් ගැන තිබූ විශ්වාසය නිසා තමයි ඊතන ගහ පෙවුනේ. නැත්තම් ඊතන ගහ පේන්නේ නැහැ. අනිත් මිනිස්සු ඔක්කොම වැටිලා ඉවරයි. ඊතන ගහක් දකින්න දැක්මක් ඒ මිනිසුන්ට නැහැ. ඔය වගේමයි බින්වතුනි අපේ මේ ජීවිත කතාවේ. සමහර වෙලාවට අපි දණින් වැටිලා ඉන්නේ අපිට ගොඩ එන්න පොටක් ළඟම තියෙද්දි. හැබැයි අපි වැටිච්ච නිසා අපි මානසික වැද වැටිලා නිසා අපිට පේන්නේ. අපට අප ගැන විශ්වාසය නැති නිසා අපිට ගොඩ එන්න පුළුවන් තැන අපට පේන්නේ නැහැ. එතකොට බෝධිසත්වයෝ අර පිරිසට කතා කරලා කිව්වා කලබල වෙන්න දෙයක් නැහැ මිනිසුනේ. මෙතන ඊතන ගහක් තියෙනවා කියන්නේ වතුර ඇති. අපිට දැන් හොඳට කාය ශක්තිය තියෙනවා. මේ කාය ශක්තිය තියෙන වෙලාවේ අපි ඔක්කොම එකතු වෙලා මෙතන හාරමු. ඉතින් මිනිස්සු කතාවට එකතු වුණා. හාරන්න පටන් ගත්තා. දැන් හාරගෙන ගිහිල්ලා යටටම හාරනකොට එකපාර උදළු පාලවල් වැදුනා ලොකු ගලක. දැන් කපන තැන ටාං ගාලා උදැල්ල වදිනවා ගලේ. එතකොට මිනිස්සු පුරුද්දට වැටුණා. මොකද්ද පුරුද්ද? අයියෝ අපි ඉවරයි කියලා ඇදගෙන වැටුණා. ආයමත් ආවේ විශ්වාසය නැති කර ගැනීමේ තැනට. එතකොට බෝධිසත්වයෝ ආයමත් කියනවා නෑ මිනිසුනේ අපි තවත් බලමු අපිට බේරෙන්න පොටක් තියෙන්න පුළුවන්. එතන හිටියා එක තරුණයෙක්. ඒ තරුණයාව බෝධිසත්වයන්ට පේනවා. අර මිනිස්සු ඔක්කොම වැටිලා ඉද්දී ඒ තරුණයාගේ ඇස් දෙක බැබලෙනවා. ඒ තරුණයාට යම් විශ්වාසයක් තියෙනවා. ඒ තරුණයාට කතා කළා බෝධිසත්වයෝ පුතේ ඔබ මේ හාරපු වලට බැහැපන්. බැහැලා මේ ගලට කන තියලා බලපන් දිය සීරාවක් ගලාගෙන යන හඬ යාන්තමට හරි ඇහෙනවද කියලා. බැලුවා. බලද්දි යාන්තමට ඇහෙනවා මේ ගලට යටින් වතුරක් ගලනවා වගේ හඬක්. බෝධිසත්වය අර තරුණයාට කියනවා පුතේ උඹ විශ්වාසය සිඳ ගන්න එපා. හිතට වීරිය අරගනින්. කුළු ගෙඩියක් අරගෙන හොඳ වැරෙන් පහරක් ගහපන්. මේ තරුණයා පහර කිහිපයක් ගැහුවා.
ඒ පහර කිහිපේ ගහනකොට ගල දෙබෑ වුණා. මහා වතුර කඳක් පැන නැගුණා. එතන හිටපු සියලු දෙනාට සුව පහසු ඇති වුණා. හොඳට වතුර බිහිලා වතුර පුරවගෙන සුවපත් වෙලා ඒ මිනිස්සු තමන්ගේ ජීවිත බේරගත්තා. බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව එදා ඒ වලට බැහැලා බලවත් විශ්වාසයෙන් යුක්තව කුළු ගෙඩි පහර ගහලා ගල සින්දේ කවුද කියලා ඔබ දන්නවද? භික්ෂුව ඒ ඔබයි. ඔබට එදා තිබුණු ආත්ම විශ්වාසය ඇයි අද ඔබට නැත්තේ? බුදුරජාණන් වහන්සේ හිම වදාලා. වදාරනකොට මේ භික්ෂුවට මහා ආධ්‍යාත්ම ශක්තියක් බලවත් විශ්වාසයක් මෙයාගේ හිතට ඇති වුණා. මේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. හිතට විශ්වාසයක් කරගත්තා නේ මට පුළුවන් මගේ අකුසල් දුරු කරන්න. ගහක පිළිල කපලා ඉවත් කරනවා වගේ මං මගේ අඩුපාඩු ටික ඉවත් කරනවාමයි. මට පුළුවන් මගේ ජීවිතේ ලස්සන කරගන්න. හරියට පිළිල ඉවත් වෙච්ච ගහක් ලස්සනට සකස් වෙනවා වගේ මම මගේ ජීවිතේ සකස් කරගන්නවාමයි. අන්න අදිෂ්ඨානයට ආවා. ටිකක් අමාරු වෙන්නේ නැති. ඇයි වින්වතුනි අකුසල් දුරු කරනකොට තමන් ගාව තියෙන දුර්වලතා අයින් කරනකොට යම් වෙහෙසක් එනවා. හැබැයි තමන් ගැන විශ්වාසයක් තියෙන කෙනාට ඒ වෙහෙස මැඩගෙන කටයුත්තේ නියැලෙන්න පුළුවන්. ඉතින් මේ භික්ෂුන් වහන්සේ එහෙම කළා. අවසානයේ සියලු කෙලෙස් නැසු රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ගැන මෙහෙම දේශනා කළා. මහණෙනි ඕන් ඔය වගේමයි ඔබත් තේරුම් ගන්න ඕන. ඔබමයි ඔබේ ජීවිතෙන් අකුසල් ඉවත් කරන්න ඕන. ඔබමයි මහණෙනි කුසල් දහම් වඩා ගන්නට ගොඩාක් මහන්සි වෙන්න ඕන. එතකොට ඔබටත් මේ බුද්ධ ශාසනයේදීම දියුණුවක් විශේෂ දියුණුවක් මහත් වූ දියුණුවක් ලබා ගන්නට පුළුවන් වේවි. ඉතින් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය තුල නිවන් සුවයේ සැනහීම පිණිස පවතින්නේත් තමන් විශ්වාසයෙන් යුක්තව ධර්මයේ හැසිරීමයි. තමන් විශ්වාසයෙන් යුක්තව අදිෂ්ඨානයෙන් යුක්තව ධර්මයේ හැසිරෙනවා නම් මේ ධර්මයේ තුල ධර්මයේ සාරය වන අමෘත නිවන සාක්ෂාත් කරන්නත් හැකියාවක් තියෙනවා. එහෙව් එකේ මේ ජීවිතේ අනෙක් ඉලක්ක ගැන කවර කතාවද? ඔබට ඔබේ ජීවිතවල එක එක ඉලක්ක ඇති. ඒ ඕනම ඉලක්කයකට යන්න ඔබට තියෙන්න ඕන ඔබ ගැන විශ්වාසයක්. ඒ නිසා වින්වතුනි අද සුපින්බර හිමිදිරියේ ඔබ ඔබේ හිතවල ඇති කරගත යුතු පින් සිතුවිල්ල, කුසල් සිතුවිල්ල, යහපත් සිතුවිල්ල එයයි. තමන් තමන් ගැන විශ්වාසය. තමන්ට තමන්ගේ යහපත සලසා ගන්න පුළුවන් කියන හැඟීම ඔබ ඇති කරගන්න. අපි එහෙම ඇති කරගත්තොත් අපිට අපේ ජීවිතේ දියුණුව කරා අභිවෘද්ධිය කරා අරගෙන යන්න පුළුවන්. මේ බුද්ධ ශාසනය තුල ශ්‍රාවක ශ්‍රාවිකාවෝ විදිහට අපිට පිහිටක් පිළිසරණක් ඇති කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අපි හැමදෙනාට මේ බුදු සසුන මුණ ගැහිච්චි දුර්ලභ මනුස්ස ජීවිතේ තෙරුවන් සරණේ පිහිට ආශිර්වාදේ ලබාගෙන ධර්මයේ තුලින් සැනසෙල්ල ඇති කරගෙන මේ බුද්ධ ශාසනයේ දියුණුවක් අභිවෘද්ධියක් කරා යන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස්කලා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. සියලුම දෙවිවරුන්ට සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් සෙම්පති දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සතුටු සිත් උපදවාගෙන අප රැස් කරන සියලු පින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. මේ ලංකා භූමිය සුරකින සුමන සමන් දෙව් නිරුදුන් ප්‍රධාන සියලු දෙවියෝ පින් අනුමෝදන් වෙලා ඒ සියලු දෙවියෝ අප හැම දිනාට සියලු ආරක්ෂාව උපකාරයේ සලසා දෙත්වා. අපේ ජීවිත දියුණු කර ගැනීම උදෙසා දෙවියෝ නිරන්තරයෙන් අපට ආශිර්වාද කරත්වා. දෙවියන්ටත් ගෞතම සාසනය තුල
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන්ව ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. මේ ගෞතම බුදු සසුන තුල උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. අද මේ සුපින්බර අරුණෝදය උතුම් සද්ධර්ම දේශනාවට දායකත්වයේ දරන පින්වතුන්ලා බලාපොරොත්තු වෙන ආකාරයෙන්ම ලෙල්ලෝපිටිය දිප්පිටිගල අංක 123 දරන නිවසේ පදිංචිව සිට 2021 ජූලි මාසයේ පළමුවෙනි දින එනම් මීට මාස 3කට පෙර මිය පරලෝ යන්ට යෙදුණා වූ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කළ විශ්‍රාම ගොස් සිටි පින්වත් විල්බර්ට් දැල් කඳුරේ ආරච්චි මහත්මයාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. නමින් මිය පරලෝ ගිය KRS සිමියෝන් පියාණන්ටත්, KR ප්‍රේමලතා සහෝදරියටත්, ඇලිස් නෝනා දැල් කඳුරේ ආරච්චි මහත්මියටත්, ඩැනිසන් මහත්මියටත්, ජේමිස් දැල් කඳුරේ ආරච්චි මහත්මයාට සහ ඒ මහත්මියටත්, හරිපාල පතිරණ මහත්මයාට සහ ඒ මහත්මියටත්, තමරා රත්නතිලක ගුරු මෑණියන්ටත්, සිරිසේන පට්ටියවත්ත මහත්මයාටත්, විලියොන් පට්ටියවත්ත මහත්මයා ඇතුළු ඒ තමන්ගේ නමින් මිය ගියා වූ සියලුම ඥාතීන්ට, හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙලා ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයටම පත්වෙත්වා. අපගේ ඥාතීන්ට මේ දුක් සහිත වූ සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදයෙන්, රත්නත්‍රය ආශිර්වාදයෙන්, සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් සුජීවත්ව සිටින පින්වත් ජී.ජේ නෝනා මෑණියන්ට නිදුක් නිරෝග සුව ශාන්තිය, දීර්ඝායුෂ සම්පන්නියම සැලසෙත්වා කියන අදහසින් අපි සෙත් ප්‍රාර්ථනා කරමු. අද ධර්ම දානයේ සිදු කළේ පින්වත් KR නන්දනී කුසුමලතා මහත්මිය, එතුමියගේ ආදරණීය දියණිය, පුතණුවන්, බෑණනුවන් සහ මොනුපුරා ඇතුළු ඒ පවුලේ සියලු දෙනා. ඒ සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන්ව බොහෝ දිනෙකුගේ යහපත පිණිස සිදු කළ මේ ධර්ම දානමය පින්කමේ අනුහසින් ඒ පින්වතුන්ලගේ ජීවිතවලට සියලු යහපත, සියලු අභිවෘද්ධි උදා වේවා. ඒ පින්වතුන් ධර්ම දානයේ සිදු කොට එක් කරන පුණ්‍ය ප්‍රාර්ථනා පරිදි කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකා වාසී, ලෝක වාසී හැම දිනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තිය ලැබෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරමු. ධර්ම දානයේ සිදු කළා වූ සුපින්වතුන්ලා සියලු දෙනාටත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලාටත්, ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබටත් කිසිම කරදරයකින්, බාධාවකින්, හිරිහැරයකින්, පීඩාවකින් තොරව තමන්ගේ ජීවිතේ සත්පුරුෂ ඇසුර තුල දියුණු කරගන්න ලැබෙත්වා. තමන් ගැන විශ්වාසයෙන් යුතුව මේ උතුම් ධර්ම මාර්ගයේ දියුණු කරගන්න ලැබෙත්වා. හැම දිනාට තම තමන්ගේ තියෙන අඩුපාඩු හදාගෙන ලස්සන ජීවිත ඇති කරගන්න වාසනාව ලැබෙත්වා. මේ ගෞතම සාසනය තුල පින් පුරාගෙන ධහමේ හැසිරෙලා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාටම වාසනාව ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.